දැන් දරුවනේ දෛශික කොටසේ යටතේ අපි තවත් ගානක් අධ්‍යයනය කරමු. නැවතත් මතක් කරනවා පුතේ මේ වගේ ගානක් හදන ක්‍රමය මොකක්ද? වීඩියෝ එක නතර කරලා ඔයා ගාන ලියාගෙන ඊට පස්සේ තනියම හදන්න උත්සාහ කරන්න. තනියම හදද්දී ඔයාට මේක ගොඩක් කල්පනා කරන්න වෙනවා. දැන් ඒ කියන්නේ තනියම කල්පනා කිරීමනේ හදා ගන්න ඕනේ පුතේ. පැහැදිලිද? දැන් අපිට ගානක් තනියම කල්පනා කරන්න නැතුව ගුරුවරයා හදන දිහා විතරක් බලාගෙන ඒ ගාන හැදුවා කියලා ඔයාට වෙන ලොකු යහපතක් නැහැ. ඒ නිසා පළවෙනි ක්‍රමවේදයේ පළවෙනි පියවර විදිහට පුතේ ඔයා මේක තනියම හදන්න. පැහැදිලිද? තනියම හදාගෙන ගිහිල්ලා බලන්න ඔයාට පුළුවන්ද බැරිද කියලා. ඊළඟට යම් කෙනෙක්ට පුළුවන් වුණොත් අපිට සතුටු වෙන්න පුළුවන්. බැරි වුණොත් එයා ඊට පස්සේ මං ගාන හදන විදිහත් එක්ක සසඳලා බලන්න මොන අඩුපාඩුවක් ඔයා තුල තිබුණ හින්දාද ඔයාට තනියම මේ ගාන හදන්න බැරි වුණේ කියලා. තේරුණාද? හරි. දැන් බලන්න O ලක්ෂයකට සාපේක්ෂව A හා B ලක්ෂ දෙකක පීඨුම් දෛශික A හා B වේ. AB රේඛාව මත AC අණු CB සමානයි. 7 අණු 3 අනුපාතයට පිහිටන C ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ සොයන්න. හරි සරල දෙයක් නේ අහන්නේ. ඔන්න බලන්න පුතේ. ඔන්න AB රේඛාව තියෙනවා. අපි දල රූප සටහන් අදින්නේ. මේ AB රේඛාව ගැන කතා කරද්දී අපි හිතමු ඔය කියන O ලක්ෂය මෙතන කියලා. දැන් මං O වල ඉඳන් Aට රේඛාවක් එන්දොත් Oට සාපේක්ෂව A වල දෛශිකය කියන්නේ පුතේ OA දෛශිකය සිම්පල් A කියලා කතුවරයා කියනවා. දැන් මේ Oට සාපේක්ෂව දෛශිකය ගැන කතා කරන හින්දා මේකට කියනවා පිහිටුම් දෛශිකය කියලා. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් පළවෙනි දේ තමයි OA දෛශිකය හරියටම සමානයි සිම්පල් A දෛශිකය කියන එක. ඊළඟට B වල O වල ඉඳන් B ට රේඛාවක් ඇන්දොත් අන්නේ දෛශිකය තමයි B දෛශිකය කියලා කියන්නේ. පුතේ Oට සාපේක්ෂව B ලක්ෂයේ පිහිටීම දක්වන දෛශිකය හේවත් පිහිටුම් දෛශිකය සිම්පල් B දෛශිකය වෙනවා. කාරණේ නිරවුල්ද? හරි. තව දෙයක් එයා මතක් කරනවා. මෙන්න මේ AB රේඛාවේ පුතේ මේ AB රේඛාව ඒකට ඒකක 10කට බෙදනවා. මොකද්ද මං කරන්නේ? මේ AB රේඛාව ඒකක 10කට බෙදලා මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7කුයි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3කුයි වන පරිද්දෙන් C ලක්ෂයක් අපි පිහිටවනවා. මොකද්ද කරන්නේ? AB රේඛාව ඒකක 10කට බෙදනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7කුයි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3කුයි වන පරිද්දෙන් C ලක්ෂයක් පිහිටුවොත් ආන්ගේ C ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ OC දෛශිකය හොයන්න කියලායි කතුවරයා අපිට කියන්නේ. මොන දෛශිකය හොයන්න කියලාද කියන්නේ? OC දෛශිකය. OC දෛශිකය කියන්නේ පුතේ C ලක්ෂයේ පිහිටුම් දෛශිකය. එහෙනම් දැන් අපි අධ්‍යයනය කරලා බලමු පුතේ මෙන්න මේ OC දෛශිකය හොයන හැටි. හරි. ඔන්න බලන්නකෝ ඒ ගාන හදන්න මම පිවිසෙන විදිහ හොඳට තේරුම් ගන්න. එක කාරණයක් කී හැකි A වල ඉඳන් C ට තියෙන දිග C වල ඉඳන් B ට තියෙන දිගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ 7 බෙදීම 3ක් වෙනවා. මේක අනුපාතයක් විදිහට සලකන්න පුළුවන්. ඒක හරස් ගුණ කරොත් 3 වතාවක් AC සමානයි 7 වතාවක් CB වෙනවා. 7 වතාවක් CB වෙනවා. තව දුරටත් පැහැදිලි කරොත් පුතේ A වල ඉඳන් C ට තියෙන රේඛාව හරියටම සමාන්තර වෙනවා මොන රේඛාවටද? C වල ඉඳන් B ට තියෙන රේඛාව. එලෙසම A වල ඉඳන් C ට තියෙන දිශාව ගැන සැලකුවහම මේ දිශාව හරියටම සමානයි පුතේ C වල ඉඳන් B ට තියෙන දිශාව. මතකද අපි කලින් ගණන් වලත් පැහැදිලි කරා. එතකොට පුතේ මෙන්න මෙතනින් අපිට නිරූපණය කරනවා විශාලත්වයෙන් සමාන වීම. මෙතනින් නිරූපණය කරනවා සමාන්තර වීම. මෙතනින් නිරූපණය කරනවා අභිදිශා සමාන වීම. මේ අවශ්‍යතා තුනම තෘප්ත වන්නේ නම් අපිට කියන්න පුළුවන් ඒ දෛශික දෙක එකිනෙකට සමානයි. මොන දෛශික දෙකද? 3 වතාවක් AC කියන දෛශිකය තමයි 7 වතාවක් CB දෛශිකයට සමාන. මෙතනින් නිගමනය වෙනවා 3 වතාවක් AC දෛශිකය හරියටම සමානයි 7 වතාවක් CB දෛශිකය කියන එකට. පුතේ මෙතනදී නිගමනයක් නෙමේ
AC දෛශිකය සමානයි CB දෛශිකය කියන එකට. AC දෛශිකය හා CB දෛශිකය ගත්තත් සමාන්තර වීම හා එකම අභිදිශා පැවතීම කියන දෙක තෘප්ත කරනවා. නමුත් AC දිග CB දිගට සමාන නැති නිසා AC දෛශිකය CB දෛශිකයට සමාන නැහැ. ඒ නිසා තමයි තුන් වතාවක් AC දෛශිකය හත් වතාවක් CB දෛශිකයට සමාන වුනේ මොන හේතුව පදනම් කරගෙනද පුතේ? අභිදිශා සමාන වීම පදනම් කරගෙන. දැන් අපිට තියෙන්නේ පුතේ මෙන්න මේ දෛශික දෙක අතර ගොඩනැගුණු සම්බන්ධතාවය පදනම් කරගෙන කාට උත්තරයක් හොයන්නද ඕනේ? OC දෛශිකයට උත්තරයක් හොයන්නයි ඕනේ. දැන් අපි උත්සාහ කරලා බලමු පුතේ මෙන්න මේ සමාන වීම සමාන්තර වීම එකම දිශා පැවතීම කියන කොටස ඔස්සේ ලබාගත් මේ දෛශික දෙක අතර සම්බන්ධතාවය නැත්නම් සමානතාවය කොහොමද OC දෛශිකය හොයන්නේ? අපි ඒ කොටසත් දැන් හදලා බලමු. දැන් ඒ පරිද්දෙන්ම ලබාගත් ප්‍රතිඵලය 3ක් AC දෛශික සමානයි 7ක් CB දෛශික. දැන් පුතේ මෙන්න මේ සමාන ලකුණින් වම් අත පැත්තත් සමාන ලකුණින් දකුණු අත පැත්තත් කියන මේ කොටස් දෙකටම දැන් අපි ආදේශ කරන්න යන්නේ මේ OC දෛශිකය කියන කොටස. හරි. දැන් බලන්න මේ මෙතන තියෙනවා තුනේ ඉලක්කම. ඒ තුනේ ඉලක්කම අපි එළියට ගමු. ඔන්න තුනේ ඉලක්කම එළියට ගත්තා. තුනේ ඉලක්කම එළියට අරගත්තා. මෙතනින් හතේ ඉලක්කම එළියට ගමු. ඔන්න හතේ ඉලක්කම එළියට ගත්තා. AC දෛශිකය A වලින් පටන්ගෙන C වලින් ඉවර වෙන දෛශිකය හරියටම සමානයි. A වලින් පටන්ගෙන O ට ආවා, O වල ඉඳන් C ට ආවා. ඔන්න ඒක ලිව්වා. A වල ඉඳන් O ට ආවා. O වල ඉඳන් C ට ආවා. ඊළඟට හත් වතාවක් CB දෛශිකය. CB දෛශිකය. CB කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යෑම හරියටම සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා, මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. CO දෛශිකය ධන OB දෛශිකය. ඔන්න පරිවර්තනය කළා. දැන් පුතේ මෙන්න මෙයා අවසාන උත්තරේ තියෙන්න ඕනේ OC දෛශිකය. මෙයා නෙමෙයි තියෙන්න ඕනේ OC. එහෙනම් මේව වෙනස් කරන්න ඕනේ. ඒව ටික එහෙම තියාගෙන තුන් වතාවක් මේක වෙනස් කර හැකි ඍණ O වතාවක් A. මේක OC දෛශිකයම තමයි. සමානයි. හත් වතාවක් මේක මාරු කරා ඍණ OC දෛශිකය ධන OB දෛශිකය. ඔන්න පරිවර්තනය කළා. ආදේශ කරමු. ඍණ OA දෛශිකය කියන්නේ A නේ. එහෙනම් ඍණ 3ක් A දෛශික ධන 3ක් OC දෛශික සමානයි OC ඍණ 7ක් OC දෛශික ධන 7ක් B දෛශික. OB දෛශිකයේ හරියටම සමානයි B දෛශිකය. දැන් මෙයා මෙහා පැත්තට ගත්තොත් OC දෛශික 7කුයි OC දෛශික 3කුයි එකතුව කියන්නේ OC දෛශික 10ක් සමානයි. මෙයා මෙහා පැත්තට ආවොත් 3ක් A දෛශික ධන 7ක් B දෛශික වෙනවා. මේකෙන් අපිට OC දෛශිකය තනි කරගත්ත හැකි 3ක් A දෛශික ධන 7ක් B දෛශික බෙදීම 10ක් කියලා. පැහැදිලිද? ඔන්න බලන්න පුතේ අපි මේ පරිද්දෙන් ලබාගත් සම්බන්ධතාවය පදනම් කරගෙන අපි ඒකේ AC දෛශිකය කියන එක්කෙනත් ප්‍රකාශ කරගත්ත OC ඇසුරින් CB දෛශිකයත් ප්‍රකාශ කරගත්ත OC ඇසුරින් සුළු කරගෙන OC දෛශිකය තනි කරගත්තා. පැහැදිලිද? එහෙනම් මේ විදිහට අපිට පහසුවෙන්ම පුතේ OC දෛශිකය හෙවීමේ හැකියාව තිබුණා. හරි. දැන් මේක මතක තියාගන්න විදිහ අපි කිව්වා මතකද? මේක මතක තියාගන්නේ කොහොමද? හැබැයි ඒක විභාගෙට එහෙම මතකෙන් හදන්න බෑ. මෙහෙම සාධනය කරලා ගන්න ඕනේ. නමුත් මතක තියාගන්න විදිහත් බලමු. ඕන මතක තියාගන්න විදිය. පුතේ මේ දෛශිකය නේද හොයන්න ඕනේ. O ට සාපේක්ෂව C දෛශිකය. මේක සිම්පල් A දෛශික, මේක සිම්පල් B දෛශික. මතකනේ? 3 මේ අනුපාතය. 3 වතාවක් A දෛශික ධන 7 වතාවක් B දෛශික 3 වතාවක් A දෛශික ධන 7 වතාවක් B දෛශික බෙදීම 7 ධන 3යි. ඒ කියන්නේ 10යි. බලන්නකො.
3 වතාවක් A දෛශික ධන 7 වතාවක් B දෛශික බෙදීම 10යි. හැබැයි ඒක සාධනය කරලා ගන්න ඕනේ. සාධනය කරන විදිහ තමයි මේ තියෙන්නේ. හරිම පහසුයි පුතේ, හොඳටම තේරුම් ගන්න. අපි මේ වගේ තවත් ගානක් හදලා බලමු. පුතේ ඊළඟ ගාන. O ලක්ෂයට සාපේක්ෂව A හා B ලක්ෂ දෙකක පිහිටුම් දෛශික සිම්පල් A දෛශික හා සිම්පල් B දෛශික වේ. AB රේඛාව මත AC අනු CB සමානයි M අනු N අනුපාතයට පිහිටන C ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න කියලා කියයි. පුතේ අපි දැන් කලින් සාධනය කරපු ආකාරයට වෙනස් විදිහකට මේ ගාන හදන්නයි බලන්නේ. දැන් ඔයා මූලිකව කරන්න ඕනේ පුතා මේ ගාන ලියා ගන්න. ලියාගෙන වීඩියෝ එක නතර කරන්න. නතර කරලා තමයි තනියම ගාන හදන්නේ. ඊට පස්සේ තමයි පුතේ අපි හදන විදිහත් එක්ක ඔයා හදන විදිහ සසඳලා බලන්න. හරි. ඔන්න මම කලින් විදිහටම රූප සටහන අඳිනවා පුතේ. මෙන්න A. මෙන්න B. මෙන්න O. මේ එතකොට O A රේඛාව, මෙන්න OB රේඛාව. කතුවරයා කියනවා ඕට සාපේක්ෂව A ගේ පිහිටුම් දෛශිකය සිම්පල් A. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය A දෛශික. ඕට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය සිම්පල් B. ඒ කියන්නේ මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය B. හරි. ඊළඟ දත්තය AB රේඛාව M අනු N අනුපාතයට බෙදෙන ලක්ෂය නේද C. ඒ කියන්නේ පුතේ මේක ඒකක M ධන N ප්‍රමාණයකට බෙදනවා. මේක කොටස් කීයකට බෙදනවද? කොටස් M ධන N ප්‍රමාණයකට බෙදනවා. මේක කොටස් M ධන N ප්‍රමාණයකට බෙදලා ඒකෙන් කොටස් M ප්‍රමාණය මේ පැත්තටයි ඉතුරු කොටස් N ප්‍රමාණය මේ පැත්තටයි වෙනසේ C ලක්ෂයක් සොයමු. ආන් ඒක තමයි C කියන්නේ. ඒක ඇඳපු හැටි ඒක තියෙන තැන තීරණය කරපු හැටි තේරෙනව නේද? අපිට හොයන්න කියන්නේ මේක සංකේතයක් දාගන්න මේක සිම්පල් C දෛශික. එහෙනම් සිම්පල් C දෛශික කියන්නේ මොකද්ද? OC දෛශිකය. OC දෛශිකය කියන්නේ මොකද්ද? C ලක්ෂයේ පිහිටුම් දෛශිකය. එහෙනම් පුතේ මේකෙන් අපි දැන් ගත්තා O වල ඉඳන් Aට තියෙන දෛශිකය කියන්නේ සිම්පල් A දෛශික. O වල ඉඳන් Bට තියෙන දෛශිකය කියන්නේ සිම්පල් B දෛශික. Oට සාපේක්ෂ නිසා මේ දෙන්නම පිහිටුම් දෛශික. O වල ඉඳන් Cට තියෙන දෛශිකය හෙවත් OC දෛශිකය තමයි හොයන්න ඕනේ. දැන් මේක නේද හොයන්න ඕනේ? හරි. මේක හොයන්න නම් ගානේ පළවෙනි කොටසෙන්ම අපි මෙයාලගේ දිගවල් අතර සම්බන්ධයක් ගන්නවා. මොකද්ද ගන්න දිගවල් අතර සම්බන්ධය? A වල ඉඳන් Cට තියෙන දිග බෙදුවොත් C වල ඉඳන් Bට තියෙන දිග ලැබෙන උත්තරේ M බෙදීම N සමානයි. කොහෙද මේක තිබ්බේ? ගානේ දත්තයක් විදිහට අපිට මේක දීලා තිබුණා පුතේ. හරස් ගුණ කරා. N වතාවක් AC සමානයි M වතාවක් CB. ඔන්න ආපු විදිය. දැන් මේ තියෙන්නේ මොකද්ද? විශාලත්ව අතර සම්බන්ධතාවයක්. මේ දීලා තියෙන්නේ මොකද්ද එහෙනම්? විශාලත්ව අතර සම්බන්ධතාවයක්. ඊළඟට A වල ඉඳන් Cට තියෙන රේඛාව හරියටම සමානයි C වල ඉඳන් Bට තියෙන A වල ඉඳන් Cට තියෙන රේඛාව හරියටම සමාන්තරයි C වල ඉඳන් Bට තියෙන රේඛාවට. ඊළඟ එක A වල ඉඳන් Cට තියෙන දිශාව හරියටම සමානයි C වල ඉඳන් Bට තියෙන දිශාව. එතකොට මේ ලක්ෂණ තුනම කතා කරාම මෙතනින් නිරූපිත මොන ලක්ෂණද? විශාලත්වයෙන් සමාන වීම, සමාන්තර වීම සහ එකම අභිදිශා පැවතීම. එහෙනම් මෙතනින් අපි ගන්න දෛශික අතර සම්බන්ධය මොකද්ද? මේ ලක්ෂණ තුනම තෘප්ත කරනවා නම් n වතාවක් AC දෛශිකය කියන එක හරියටම සමානයි m වතාවක් CB දෛශිකය කියන එක. එහෙනම් දැන් අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ලබාගත් ප්‍රතිඵලය භාවිතයෙන් කවුරු හොයන්නද තියෙන්නේ? OC දෛශිකයේවත් සිම්පල් C දෛශිකයේ හොයන්නයි තියෙන්නේ. එහෙනම් පුතේ දැන් ඔයාලා කරන්නේ මොකද්ද? මෙන්න මේ ලබාගත් කොටස දෛශික අතර සම්බන්ධතාවයේ භාවිතා කරන්න මේකේ AC කියන දෛශික කොටසටත් කවුරු ආදේශ කරනවද? OC දෛශික ඇසුරින් ආදේශ කරන්න. මේ පැත්තේ තියෙනවා CB දෛශික කොටස. ආන්ගේ CB දෛශික කොටසටත් OC දෛශික ඇසුරින් ආදේශ කරන්න සුළු කරගෙන යන්න ඔයාට පිළිතුරක් විදියට OC දෛශිකයෙන්ම උත්තරේ ගන්න පුළුවන් පුතේ. ආන් ඒකට දැන් උත්සාහ කරන්න. ඊළඟට පුතේ මේක සාධනය කරද්දී මං කියවන දැන් වෙනස් ක්‍රමයකට අපි මේ ගානේදී හදමු කියලා. හරි.
ඔයාලට මතකද අර රේඛාවක් සම්බන්ධයෙන් පිහිටුම් දෛශික පිළිබඳව අපි මොකක්ද තියරි කොටසක් සාකච්ඡා කරා. මොකක්ද ඒක? මතක නම් කියන්න. දැන් අපි මෙහෙම හිතන්නකෝ. මෙන්න මේ කොටස AC ගත්තොත් AC කියන දෛශිකය A වල ඉඳන් C ට තියෙන දෛශිකය මතකද ඔයාලට අපි කියලා දුන්න තියරියක් විදියට. කොහොමද ඒක ලිව්වේ? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය. අන්තලක්ෂය කියන්නේ මොකද්ද? C. එහෙනම් C ගේ පිහිටුම් දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය A. මතකද ඒක ලියපෙට? බැරි වෙලාවත් CA දෛශිකය කිව්වොත් මොකද්ද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය A ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඔන්න ඔහොම ලියන්න පුළුවන් කියලා තියරියක් කිව්වද? කිව්වා. මතක නැත්නම් ආපිට ওই වීඩියෝ බලපල්ලා. එතකොට මේක අහු වෙනවා. අපි ලිව්වා ඔක. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියලා. ඔය ටික හිතේ තියාගෙන එන්නකො මෙතෙන්ට. මොකද්ද? n වතාවක් ඔන්න එන්න ලිව්වා. AC නේ. AC දෛශිකය මෙන්න මේ පිහිටුම් දෛශික වලින් කියන්නේ අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශික. මෙතන තියෙන ඔක්කොම පිහිටුම් දෛශික පුතා. පිහිටුම් දෛශික කියන්නේ ඕට සාපේක්ෂයි කියන එක. සමානයි m වතාවක්. දැන් මේක CB දෛශිකයත් ප්‍රකාශ කරන්නකො ඔය පිහිටුම් දෛශික කතාවෙන්. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඒ කියන්නේ B ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඒ කියන්නේ C. ඔන්න ලිව්වා. මොකක්ද ඒක තියරිය? AC දෛශිකයේ සමානයි අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. මෙතන තියෙනවා මොකද්ද? n වතාවක් C දෛශික ඍණ n වතාවක් A දෛශික. m වතාවක් B දෛශික ඍණ m වතාවක් C දෛශික. ඍණ කරන් මෙයා එහාට ගත්තා m ධන n වතාවක්. mn කියන්නේ දෛශිකද? නෑ ඉලක්කම් අදිශ. මෙහෙට ආවා. මොකද්ද? m වතාවක් B දෛශික ධන n වතාවක් A දෛශික. සුළු කරාම C දෛශික සමානයි m වතාවක් B දෛශික ධන n වතාවක් A දෛශික බෙදීම m ධන n. හරි සරලයි නේද? ඒ තරක ටික බෙදීම m ධන n. තේරුණාද? ඉක්මනින්ම හැදුවනේ. ඉතින් කලින් එක මීට වැඩි වෙලා ගියාද? ඔව්. ඇයි වෙලා ගියේ? පුතේ දැන් මේවා අකුරු AC AB AO කියා ලියනවට වඩා හරිම පහසුවෙන් මෙන්න මේ ක්‍රමයට හදන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට හදන්න නම් අපි අර මුලින් කියලා දුන්න මේ තියරි කොටස් හොඳට මතක තියෙන්න ඕනේ. ඒකනේ අපි කියන්නේ කිසිම දෙයක් අතාරින්න නැතුව එක දිගට ඉගෙන ගනින් කම්මැලි නැතුව කියලා. පැහැදිලිද? කම්මැලි වෙන්න එපා, පඬිත වෙන්න එපා. දැන් ඔය පඬිත වෙන එකේ හොඳම ලක්ෂණය තමයි කවුරු හරි කියනවා අර පාඩම ඉවරයි මෙතන කියලා. ඕන් අහනවා. ඊට පස්සේ ඔයා හදන්නේ මේ පාඩම ඉගෙන ගන්න මේක අතාරිනවා. කොහොමද හරි කලබලයක් නේ. ඕන තව කෙනෙක් කැමති ඉක්මනින්ම පාස් පේපර් ගණන් හදන්න. මේවා හදන්න කැමති නෑ ඉක්මනින් පාස් පේපර් හදන්න කැමති. ඒ වගේ අර ඉක්මනට දියුණු වෙන ක්‍රම හොයන්න යන්න එපා. ඉක්මනින්ම ඒකක් ගන්න තියෙන ක්‍රම හොයන්න එපා. ඉක්මනින්ම ඒකක් ගන්න ඕන නම් මේ උසස් පෙළ ඉතින් 12 13 අවුරුදු දෙකක් නැතුව ඉතින් මාස 6න් විතර එක්සෑම් තියන්න තිබ්බනේ. එහෙම නැහෙනේ. ඒ නිසා හොඳට කලබලයක් නැතුව නිදහසේ මේ ගණන් හදාගෙන යන්න පුතේ. නිදහසේ හදාගෙන යන කෙනාට ජයග්‍රහණයට යන්න පුළුවන් පුතේ. කලබල නම් වෙන්නම එපා. හරි. එහෙනම් අපි මෙතනදී ලබා ගත්තා OC දෛශිකයේ හෙවත් C ලක්ෂයේ පිහිටුම් දෛශිකය මෙන්න මේ පරිද්දෙන් වෙනවා කියලා. මේ ආපු එක මතක තියාගන්න කපටි ක්‍රමයට එන්න. හරි. කපටි ක්‍රමය මොකද්ද? මේ අනුපාතය m, මේ අනුපාතය n. මෙතන දෛශිකය A, මෙතන දෛශිකය B. හොයන්න ඕනේ මෙන්න මේ දෛශිකය. කොහොමද ලියන්නේ? මෙයා වැඩි කරනවා කිව්වා මෙයාගෙන් m වතාවක් B දෛශික ධන n වතාවක් A දෛශික බෙදනවා කිව්වා m ධන n ගෙන්. ඒක නෙමේද? m වතාවක් B දෛශික ධන n වතාවක් A දෛශික බෙදීම m ධන n. පැහැදිලිද? පුතේ එහෙනම් මේකත් ඔයාට පුළුවන් කලින් ගණන් වල සමහර ගණන් වල m කියන්නේ 7 වුණා n කියන්නේ 3 වුණා. සමහර ගණන් වල m කියන්නේ 4 වුණා n කියන්නේ 3 වුණා. මේ විදිහට ඉලක්කම් වෙනස් වෙන එක නේද කිව්වේ. නමුත් මතක තියාගන්න මේක විභාගයට ගෙඩි පිටින් භාවිතා කරන්න එපා පුතා. මේක සාධනය කරලා ගන්න. සාධනය කරන විදිහ තමයි දැන් අපි පැහැදිලි කරගෙන ගිය හොඳට තේරුම් ගන්න. මේවා අමාරු නෑ පුතේ. ඔයාට ඇත්තටම පුළුවන්. ඔබට පුළුවන්ම කියලා හිතලා වැඩ කරගෙන යන්න. පුතේ අපි තවත් ගානක් දුන්නා සුපුරුදු පරිදිම මේ ගාන ලියා ගන්න.
ලියාගෙන වීඩියෝ එක නතර කරන්න තනියම ඔට්ටු වෙන්න හදන්න. O ලක්ෂයක් අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙකක පිහිටුම් දෛශික සිම්පල් A දෛශික හා සිම්පල් B දෛශික වෙනවා කියලා තියෙනවා. දික් කරන ලද AB රේඛාව AC අනු CB සමානයි 7:4 අනුපාතයට බාහිරව බෙදෙන C ලක්ෂයේ පිහිටුම් දෛශිකය සොයන්න කියලා කියන්නේ. දැන් මෙතනදී කතුවරයා ගානේ පොඩි වෙනස්කමක් කරනවා. අපිට මේ කතා කරන C ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න කියනවා. හැබැයි මේ C ලක්ෂය පිහිටලා තියෙන්නේ මේ කතා කරන රේඛාවේ බාහිරෙන්. අන්න ඒක තමයි එයා එතනදී सिद्ध කරන වෙනස්කම. එහෙනම් දරුවනේ මේ වගේ ගානක් අපි මීට කලින් හදලා නැති වෙන්න පුළුවන්. නමුත් දෛශික පිළිබඳව අපි මෙතෙක් කියලා දුන්න සියලුම කාරණා පදනම් කරගෙන අන්නේ හැකියාවෙන් ඔයාට පුළුවන් පුතේ මේ ගාන හදන්න. එහෙනම් ගාන ලියා ගන්න, වීඩියෝ එක නතර කරන්න, තනියම පැය ගානක් හරි කමක් නැහැ බැරි නම් ඔට්ටු වෙන්න. පුළුවන් කෙනාට විනාඩියනුත් මේක හැදිය හැකියි. තප්පර 30නුත් මේක හැදිය හැකියි. ඒක දක්ෂකම මත රඳා පවතින්නේ. දක්ෂකම කියන එක පුතේ ඔයා වැඩ කරන ප්‍රමාණය මත රඳා පවතින්නේ. ඒ නිසා මේ ගාන හදන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරමු කොහොමද මේ ගාන අපි හදන්නේ කියලා. ඔන්න පුතේ දැන් අපි එහෙනම් ගාන හදන්න යන්නේ. ඔන්න O ලක්ෂයේ තියෙනවා පිහිටුම් දෛශිකයක්නේ. එහෙනම් ඕට සාපේක්ෂයි. මෙන්න A කියලා හිතන්නකෝ. දික් කරන ලද AB රේඛාව නිසා පුතේ මෙන්න A මෙන්න B. පුතේ A වල ඉඳන් ඔය කතා කරන C ලක්ෂයට ඒකක 7යි. A වල ඉඳන් ඔය කතා කරන C ලක්ෂයට ඒකක 7යි. B වල ඉඳන් ඔය කතා කරන C ලක්ෂයට ඒකක 4යි. තේරුණාද මේ කීව කතාව? තේරුණාද? A වල ඉඳන් අපි කතා කරන මෙන්න මේ C ලක්ෂයට ඒකක 7යි. B වල ඉඳන් අපි කතා කරන C ලක්ෂයට ඒකක 4යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4යි නම් A වල ඉඳන් B ට ඒකක කීයද? 3යි. පැහැදිලිද? එහෙනම් A වල ඉඳන් B ට කීයද ඒකක? 3යි. දැන් නිරවුල්ද කාරණේ? දැන් නිරවුල්ද? හරි. පිහිටුම් දෛශික නිසා O වල ඉඳන් A ට තියෙන දෛශිකය සිම්පල් A දෛශිකය. O වල ඉඳන් B ට තියෙන දෛශිකය සිම්පල් B දෛශිකය. අපිට හොයන්න කියන්නේ O වල ඉඳන් C ට තියෙන දෛශිකය මෙතෙන්ටම ආවා සිම්පල් C දෛශිකය. එහෙනම් සිම්පල් C දෛශිකයගේ හෙව්වනම් හරි නේද? තේරුණාද? මෙතන මේ අනුපාතය 3යි මේ අනුපාතය 4යි කියන එක නම් නිරවුල් කරගන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4යි එම නිසා A වල ඉඳන් B ට ඒකක 3යි. ඔච්චරනේ තර්ක ටික. පැහැදිලිද? දැන් අපි සරලව කවුද හොයන්න යන්නේ? C දෛශිකය. පුතේ අපි කලින් මේ බාහිරව පිහිටීමක් ගැන කතා කරලා තියෙනවද? නෑ. කලින් බාහිර පිහිටීමක් ගැන කතා කරලා නෑ. අභ්‍යන්තර පිහිටීමක් ගැන නම් කතා කරලා තියෙනවා. එහෙනම් ඉතින් ආයේ මොන දෙයකටද මේ බාහිර පිහිටීමක් ගැන කතා කරන්න ගිහිල්ලා අමාරු වෙටෙන්නේ? අපි B දෛශිකය ගැන හදමු. කවුරුද දැන් හොයන්නේ? අපි දැන් හිතනවා A දෛශිකය දන්න එකක් කියලා. අපි හිතනවා C දෛශිකය දන්න එකක් කියලා. දන්නේ නැත්තේ B කියලා හිතනවා. දන්නේ නැති B කලින් ගණන් වල හෙව්වා. ආන්ගේ පරිද්දෙන්ම B දෛශිකයේ හෙව්වා නම් B දෛශිකයට ලැබෙන පිළිතුරෙන් C දෛශිකය අපිට උක්ත කරන්න පුළුවන්. හරි කපටි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. කොහොමද අනුගමනය කරන කපටිම විදිය? A වල ඉඳන් B ට තියෙන දිගයි B වල ඉඳන් C ට තියෙන දිගයි බෙදුවොත් ලැබෙන උත්තරය 3 බෙදීම 4යි. හරස් ගුණ කරොත් 4 වතාවක් AB දෛශිකය හරියටම සමානයි 3 වතාවක් BC දෛශිකය. ඒ පරිද්දෙන්ම A වල ඉඳන් B ට තියෙන රේඛාව හරියටම සමාන්තරයි B වල ඉඳන් C ට තියෙන රේඛාව. ඒ පරිද්දෙන්ම A වල ඉඳන් B ට තියෙන දිශාව හරියටම සමානයි B වල ඉඳන් C ට තියෙන දිශාව. මේ කාරණා තුර සංක්ෂේපයෙන් ගත්තොත් නිගමනය 4 වතාවක් AB දෛශිකය හරියටම සමානයි 3 වතාවක් BC දෛශිකය කියන එක. දැන් ලබාගත් මෙන්න මේ ප්‍රතිඵලය භාවිතයෙන් තමයි පුතේ අපි ගාන නිර්මාණය කරගෙන යන්නේ. මොකද්ද අපි ලබාගත් ප්‍රතිඵලය? 4 වතාවක් AB දෛශිකය හරියටම සමානයි කියන එක 3 වතාවක් BC දෛශිකය කියන එක.
4 වතාවක් AB දෛශිකය හරියටම සමානයි 3 වතාවක් BC දෛශිකය. හරි. 4 වතාවක් ඔන්න වරහනක් දැම්ම දරුවනේ. AB දෛශිකය. මතකද අර කලින් ගාන හදපු විදිය. AB දෛශිකය ප්‍රකාශ කරන්න පුතේ අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය සමානයි. 3 වතාවක් කොහොමද BC දෛශිකය ප්‍රකාශ කරන්නේ? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඔන්න ප්‍රකාශ කළා. දැන් අපිට මේකෙන් ඇත්තටම කවුද තනි කරගන්න ඕනේ? C දෛශිකය. ඇත්තටම C දෛශිකය තනි කරගන්න C දෛශිකය මෙතන විතරනේ තියෙන්නේ. එහෙනම් මේ B දෛශිකය එහා පැත්තට ගන්නවා. 4ක් B දෛශික ඍණ 4ක් A දෛශික සමානයි 3 වතාවක් C දෛශික ඍණ 3 වතාවක් B දෛශික. ඒ කියන්නේ 3 වතාවක් C දෛශික සමානයි. මෙයා එහා පැත්තට ගත්තාම 7 වතාවක් B දෛශික ඍණ 4 වතාවක් A දෛශික. එහෙනම් C දෛශික සමානයි 7 වතාවක් B දෛශික ඍණ 4 වතාවක් A දෛශික බෙදීම 3ක් කියලා ආවා. හරි සරලයි පුතා. උත්තරේ අරගෙන ඉවරයි. මෙන්න ඉරි දෙකකුත් ගැහුවා. සරලයිනේ. තේරුණාද? මේ පැහැදිලි කිරීමට මම ලොකු කාලයක් ගත්තේ නැහැ. ඔයාලා දන්නවා. මෙතනදී අපේ තියරිය මොකද්ද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. මොකද්ද තියරිය? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. පුතේ මේ ලැබුණ ප්‍රතිඵලය හරිද බලන්න. ආන් අර රූපය අපි නැවත අඳිමු. A වල පිහිටුම් දෛශිකේ Aමයි. B වල පිහිටුම් දෛශිකේ Bමයි. C මුන්ද තමයි හෙව්වේ. මේ අනුපාතය 3යි. මේ අනුපාතය 4යි. තවත් විදියකට කිව්වොත් මේ දෙන්න මකනවා. දැන් මේ අනුපාතය මැකුවා. දැන් ඔය ගාන දුන්න විදිය මේ අනුපාත මැකුවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7යි. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4යි. හරි. දැන් ඛණ්ඩාංග ජ්‍යාමිතියේ විදිහට අර මම කියලා දුන්න කපටි විදිහට C දෛශිකය ලියන්න. එකපාරම C දෛශිකය. මෙයා මෙතනින් නම් පටන් ගන්න. 7 වතාවක් එයාගේ ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකේ A. බාහිරව නිසා ඍණ 4 වතාවක් මෙතන වැරද්දක් වුණා නේද පුතේ? 7 වතාවක් මොකද්ද වැරද්ද? අන්න මැකුවා. ඔන්න මෙයාගේ පිහිටුම් දෛශිකයනේ ලියන්නේ. මෙයාගෙන් පටන් ගන්නවා. 7 වතාවක් එයාගේ ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකය කිව්වම ඒ නෙමෙයිනේ පුතා. මෙයාගේ ඉරි කෑලි දෙකට මේ A සම්බන්ධයිනේ. ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකයේ B. 7 වතාවක් B දෛශික. බාහිරව බෙදෙන ලක්ෂයක් නිසා ඍණ. ඊළඟ අනුපාතය 4යි. 4 වතාවක් එයාගේ ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකයේ Bද නෑ. එයා මේ ඉරි කෑල්ලට සම්බන්ධයි. එයාගේ ඉරි කෑලි දෙකට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකයේ A බෙදීම 4 ඍණ 4යි. මුලින් ලිව්වේ 7 නිසා මෙතන මුලින් ලියන්නේ 7යි. සුළු කරාම 7ක් B දෛශික ඍණ 4ක් A දෛශික බෙදීම 3ක් කියලා එනවා. හැබැයි අපිට මේ කපටි ක්‍රමයේ ගානකට හදන්න බෑ. අපිට මේ ලැබුණු උත්තරය නිවැරදිද කියලා බලන්න පුතේ මේක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැතුව මේකෙන් ගණන් හදන්න එපා දාම. පැහැදිලි නේද? නමුත් අපිට මේක ඕනේ නෑ පුතා. මේ කියල්ලම කියලා දීලා තියෙනවා අංග සම්පූර්ණව. අංග සම්පූර්ණව මේ ටික කියලා දුන්නා කියන්නේ පුතේ. මේ ටික භාවිතයෙන් ගණන් හදන්න ඔයාලට බැරි කමක් නැහෙනේ. ඒ නිසා තේරුම් ගන්න දරුවනේ අපිට මේ විදිහට ලැබුණු උත්තරේ හරිද කියලා නිගමනය කරන්න පුළුවන්. මේ විදිහට අපේ උත්තරය සාධනයෙන් ලබා ගන්න පුළුවන් දෛශික ටික අපිට පුතේද පුළුවන් වෙනවා කියන එක තමයි මේ සිද්ධ වීගෙන යන්නේ. දරුවනේ අපි දැන් තවත් ගානක් අධ්‍යයනය කරනවා. සුපුරුදු විදිහට පුතේ ඔයාලා ගාන ලියා ගන්න. වීඩියෝ එක නතර කරලා ගාන හදාගෙන යන්න. පුතේ ABC ත්‍රිකෝණයක AB වල මධ්‍ය ලක්ෂය D කියලා කියනවා. E අනු E කියලා තව ලක්ෂයක් තියෙනවා. CD රේඛාව අභ්‍යන්තරව CE බෙදීම ED සමානයි 2 බෙදීම 1 වන ලෙස බෙදන ලක්ෂයකි. ඒකමා බීකමා C ලක්ෂවල පිහිටුම් දෛශිකයන් පිළිවෙලින් A දෛශික B දෛශික C දෛශික වේ. D හා E හි පිහිටුම් දෛශිකයන් සොයන්න කියලා කියනවා. පුතේ හොඳට තේරුම් ගන්න. එහෙනම් මේකත් පිහිටුම් දෛශිකයන් ආදේශ කරගෙන අපිට හදන්න තියෙන ගානක්. හරි. මේ ගානට අදාළව රූප සටහන අපි අඳ ගමුකෝ. හරි.
මෙන්න මේක කියලා හිතන්නකෝ ABC ත්‍රිකෝණය. මේ ABC ත්‍රිකෝණේ AB හි මධ්‍ය ලක්ෂයනේ D කියන්නේ. එහෙනම් මම මෙතන ගන්නම් A, මේක ගන්නම් B, මේක ගන්නම් C. දැන් AB හි මධ්‍ය ලක්ෂය D කිව්වා මේක තමයි D. එහෙනම් මේ දිගට මේ දිග සමානයි පුතේ. තව මෙතනදී අපිට කතුවරයා දෙයක් කියනවා. C වල ඉඳන් D ට රේඛාවක් අඳින්න කියනවා. ඔන්න ඒ රේඛාව කියලා හිතන්න. මේ CD රේඛාව C වල ඉඳන් E ලක්ෂයට ඒකක 2යි, E වල ඉඳන් D ලක්ෂයට ඒකක 1යි. අන්නේ වන පරිදි E ලක්ෂයක් පවතිනවා පුතේ. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි, මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි. හරි. දැන් තව දත්තයක් තියෙනවා. A, B, C ලක්ෂවල පිහිටුම් දෛශිකයන්. පිහිටුම් දෛශිකයන් කියන්නේ අපි කොහේ හෝ තැනක O ලක්ෂයක් කියලා තියෙනවා කියලා හිතන්න. මේ O ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂයේ පිහිටීම දක්වන දෛශිකය තමයි සිම්පල් A දෛශිකය. O ලක්ෂයට සාපේක්ෂව B ලක්ෂයේ පිහිටීම දක්වන දෛශිකය තමයි සිම්පල් B දෛශිකය. O ලක්ෂයට සාපේක්ෂව C ලක්ෂයේ පිහිටීම දක්වන දෛශිකය තමයි C දෛශිකය. ඒ කියන්නේ OA දෛශිකය තමයි සිම්පල් A. ඔන්න මතක් කරන්න තවත් ලියලා දාන්න. OA දෛශිකය තමයි පුතේ සිම්පල් A දෛශිකය වෙන්නේ. OB දෛශිකය තමයි සිම්පල් B දෛශිකය වෙන්නේ. OC දෛශිකය තමයි සිම්පල් C දෛශිකය වෙන්නේ. කතුවරේ අපෙන් අහන්නේ මෙන්න මේ D ලක්ෂයේත් මෙන්න මේ E ලක්ෂයේත් පිහිටුම් දෛශිකයන් සොයන්න කියලා. D ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ පුතේ OD දෛශිකය. E ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ OE දෛශිකය. මෙන්න මේ කාරණා දෙක තමයි පුතේ අපිට ප්‍රශ්න කරන්නේ. හරි. අපි තේරුම් ගත්තා ගාන දැන් හදන්න තියෙන්නේ. ඔයාලට දෛශික පාඩමේ අපි දැන් ගොඩක් ගණන් හදලා තියෙන නිසා මේ වගේ ගානක් ඉතාම ඉක්මනින් විනාඩියකින් වගේ හදලා ඉවර කරන්න හැකියාව තියෙන්න ඕන. පැහැදිලිද? මොකද පුතේ අපි දැන් මේ පාඩමේ ගොඩාක් ගණන් හදලා තියෙනවා. දැන් වීඩියෝ වලින් මේ පාඩම ඉදිරිපත් කිරීමේ තියෙන වාසිය තමයි පුතේ අපිට ගොඩාක් දේවල් උගන්වන්න පුළුවන්. කියන්නේ ගොඩාක් ගණන් මේ වීඩියෝ වලින් සාකච්ඡා කරන්න අපිට කාලය ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා මේ වාසිය ගන්නකො. හරි. දැන් අපෙන් අහනවා OD දෛශිකය, ඒ වගේම OE දෛශිකය අපෙන් අහනවා. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය ප්‍රශ්න කරනු ලැබේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය ප්‍රශ්න කරනු ලැබේ. ඔය කතාව ඔක්කොම අමතක කරලා පුතේ මම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය හොයන්න. A වල ඉඳන් B ට තියෙන දෛශිකය හොයනවා. පිහිටුම් දෛශිකවලදී කියලා දුන්න මතකද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ තියරියක්. ඕකෙන් අපිට පුතේ AB දෛශිකය හොයන්න පුළුවන්. හරි. ඒකෙම මම AD දෛශිකය හොයන්න. හා පුතේ AD දෛශිකය කියන්නේ මොකද්ද? AD දෛශිකය කියලා කියන්නේ පුතේ මොකද්ද? AB රේඛාවේ මධ්‍ය ලක්ෂයනේ D. ඒ නිසා AD දෛශිකයේ ලිය හැකි භාගයක් AB දෛශිකය කියලා. නමුත් AB දෛශිකයේ උත්තරේ හොයාගෙන තියෙන නිසා පුතේ මට මේකම ලියන්න පුළුවන් භාගයක් B දෛශික ඍණ A දෛශික කියලා. හරි නේද? ඔන්න ඔය වගේ කතාවක් මට කරගෙන යන්න පුළුවන්. දැන් එහෙනම් AD දෛශිකයේ දන්නවා AB දෛශිකයේ ඇසුරින් තමයි AD දෛශිකයේ ප්‍රකාශ කළේ. අපෙන් මේ ගානේ පළවෙනි කොටසේදී ප්‍රශ්න කරන්නේ කවුද? පළවෙනි කොටසේදී ප්‍රශ්න කරනවා පුතේ OD දෛශිකය. හා OD දෛශිකය ලියන්නකො මෙන්න මේව ඇසුරින්. OA දෛශිකය ධන AD දෛශිකය. මොකද්ද OA දෛශිකය කියන්නේ සිම්පල් A දෛශික ධන. මොකද්ද AD දෛශිකය කියන්නේ භාගයක් B දෛශික ඍණ A දෛශික සුළු කරන්න. එතකොට පුතේ ඔයාට ලැබෙනවා භාගයක් A දෛශික ධන B දෛශික කියලා උත්තරේ. මෙතනින් එනවා භාගයක් B දෛශික, මෙතනින් එනවා ඍණ භාගයක් A දෛශික. ඒකට A දෛශික එකතු වුනහම ධන භාගයක් A දෛශික තමයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ පරිද්දෙන් පුතේ අපිට OD දෛශිකයේ හොයලා ඉවර වෙන්න පුළුවන්. දැන් එහෙනම් OD දෛශිකය දන්නවා. හරි. ඔන්න මම
OD දෛශිකය කියන්නේ පුතේ පිහිටුම් දෛශිකයක්නේ. ඇයි ඒ පිහිටුම් දෛශිකයක් වෙන්නේ? මේ D ලක්ෂයේ පිහිටීම තමයි කාට සාපේක්ෂවද මේ ඉදිරිපත් කරලා තියෙන්නේ? O ලක්ෂයට සාපේක්ෂව. ඒ නිසා මේ OD දෛශිකයට මම සංකේතයක් දාගන්නම් සිම්පල් D දෛශික කියලා. ඒ කියන්නේ මෙයාට සංකේතයක් දාගන්නවා D දෛශික කියලා. හරි. එහෙම දාගත්තන් පස්සේ ගාන ඊළඟ කොටස අපි හදමු. පුතේ එන්නකෝ රූප සටහනට. දැන් මෙන්න මෙතන පිහිටීම දන්නවා. මෙතන පිහිටීම මොකද්ද? ඒ කියන්නේ මෙතන පිහිටුම් දෛශිකය සිම්පල් D දෛශික කියලා දන්නවා. මෙතන පිහිටුම් දෛශිකයක් දන්නවා. ඒ පරිද්දෙන් එහෙනම් අපිට CD රේඛාවෙන් නිරූපිත දෛශිකය හොයන්න බැරිද? පුළුවන්. කොහොමද පුතේ C වල ඉඳන් D ට තියෙන දෛශිකය හොයන්නේ? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඔහොම මට CD රේඛාවෙන් නිරූපිත දෛශිකය හොයන්න පුළුවන්. හරි. ඒක ඉවර වෙලා CE දෛශිකය හොයන්නේ කොහොමද? CE දෛශිකය හොයන්නේ පුතේ ඔයාලා රූපෙත් එක්ක සංසන්දනය කරන්න. CE දෛශිකය හොයන්නේ CD දෛශිකය ගන්නවා. මෙන්න මේ CD රේඛාව ඒකක 3කට බෙදලා CD රේඛාව ඒකක 3කට බෙදලා ඒකෙන් ඒකක 2ක් ගත්තොත් කාට සමානයිද? CE ට සමානයි. CD රේඛාව ඒකක 3කට බෙදලා ඒකෙන් ඒකක 2ක් ගත්තොත් කාට සමානයිද? CE ට සමානයි. එහෙනම් CE දෛශික සමානයි 3න් 2ක් CD දෛශික. පැහැදිලිද? ඕකම සමානයි 3න් 2ක් CD දෛශික වෙනුවට දැම්ම හැකි සිම්පල් D දෛශික ඍණ C දෛශික. D දෛශික වලගේ මෙතනින් හොයලා තියෙනවා. හරි. CE දෛශිකය දන්නවා නම් කොහොමද පුතේ අපි OE දෛශිකය හොයන්නේ? කොහොමද හොයන්නේ? OE දෛශිකය සමානයි. මෙන්න මේ E ලක්ෂයේ පිහිටුම් දෛශිකය. O වල ඉඳන් C දෛශිකයට එනවා. ඒ කියන්නේ OC දෛශිකය. C වල ඉඳන් E ට යනවා. මේ දෙන්නට දෛශික ආකලන නියමයේ දාපුවම තමයි මේක ලැබෙන්නේ. OC දෛශිකයේ අගය සිම්පල් C දෛශිකය. CE දෛශිකයේ අගය හොයාගත්තා. 2 බෙදීම 3 වතාවක් D දෛශික. D දෛශික ඍණ C දෛශික. දැන් මේක සුළු කරන්න මේ D දෛශිකයේ අගය හොයලා තියෙනවනේ. ආදේශ කරලා බලන්න. මේකෙන් එනවා පුතේ 3න් 1ක් C දෛශික. ධන 2 බෙදීම 3 වතාවක් D දෛශිකනේ. D දෛශික වෙනුවට මම ආදේශ කරනවා භාගයයි A දෛශික ධන B දෛශික. A දෛශික ධන B දෛශික. සුළු කරන්නකො මේ දෙන්නට මේ දෙන්න කැපිලා යනවා. අපිට ලස්සන උත්තරයක් එනවා 3න් 1යි A දෛශික ධන B දෛශික ධන C දෛශික කියලා. පැහැදිලිද? මේ පරිද්දෙන් පුතේ අපිට E ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්නත් පුළුවන්. බලන්නකෝ බොහොම පොඩි ඉඩක අපිට මේ ගාන හදලා ඉවර කරන්න හැකියාව තිබුණා. මම පැහැදිලි කරලා ගාන හදන්නත් ගියේ බොහොම පොඩි කාලයක්නේ. එහෙනම් පුතේ ඔයා පැහැදිලි කිරීමක් නැතුව ඔයා මනෝමයෙන් තර්ක කරලා මේ ගාන විනාඩියකට අඩු කාලෙදී හදලා ඉවර කරන්න පුළුවන් කියන එක දැන් ගම්මේ වෙනව නේද? පැහැදිලිද? ඒ නිසා තේරුම් ගන්න දරුවනේ මේ ගණිතය කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. හැබැයි ගණිතය සංකීර්ණයි. පැහැදිලිද? සංකීර්ණයි. ගණිතයේ සංකීර්ණ නැත්නම් මේ ලෝකේ ලොකු විප්ලව කරන්න බැහැනේ ගණිතේ භාවිතා කරලා. නමුත් මේ සංකීර්ණ දේවල් අපි හරි සරල තර්ක ඔස්සේ කල්පනා කරලා ගොඩ දාගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ඒකට පියවරෙන් පියවර තමයි දියුණු වෙන්න ඕන නේද? දැන් පියවරෙන් පියවර දියුණු වෙන්නේ නැති මිනිස්සයා එකපාරම විභාග ගණන් ටික හදලා සතුටු වුණාට වැඩක් තියනවද? ෂේ මට නම් මරු විභාග ගණන් ඔක්කොම දැම්පුණා. මොකද ඒක කවුරු හරි කෙනෙක්ගෙන් එයා අහගෙන විභාග ගණන් ඔක්කොම ටික හදලා සතුටෙන් ඉන්නවා. ඒක එච්චර හොඳ ප්‍රතිඵලයක් නෙමෙයි පුතේ. අයියේ. අපිට සියලුම સિદ્ધාන්ත අංග සම්පූර්ණව නොදැන විභාග ගණන් ටික හදන්න ඕන විතරක් સિદ્ધාන්ත ටික දැනගත්තා පමණින් අපිට මේ ඉස්සරහට එන අවුරුදු වල විභාග ගණන් හදන්න පුළුවන් වෙයි කියලා අපිට උපකල්පනය කරන්නවත් බෑ. තේරුණා නේද? ඒ නිසා දරුවනේ විෂයක් ඉගෙන ගද්දී ඒ සංකීර්ණ විෂය නිවැරදිව පිළිවෙලට සියලුම දේවල් ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තාම ඒ සංකීර්ණ විෂය සරල තත්ත්වයටපත් වෙනවා.
ඒ කියන්නේ පහසුවෙන් ඔයාට ඒක විශේෂ දැනුම හසුරවන්න පුළුවන්. ආයේ විශේෂ දැනුම එහෙම හසුරවීම තුළ ඕනෑම සංකීර්ණ ගානක් Tamanට සෙට් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ඒ තැනටපත් වෙන්න පුතේ. පුතේ ඊළඟ ගානේදී ABCD සමාන්ත්‍රාශ්‍රයක AB දෛශික සිම්පල් A විදිහට සංකේත කරලා තියෙනවා. AD දෛශික සිම්පල් B දෛශික විදිහට සංකේත කරලා තියෙනවා. BC පාදයේ පහ බෙදීම දෙක අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන ලක්ෂය E කියලා අලුතෙන් E ලක්ෂයක් හඳුන්වලා දීලා තියෙනවා. CD පාදයේ මධ්‍ය ලක්ෂය F කියලා හඳුන්වලා දීලා තියෙනවා. එහෙම තියලා අපිට තවත් දෛශික තුනක් මෙන්න මේ ආකාරයේ දෛශික තුනක් හොයන්න කියලා කියනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ගානේදී කියන්නේ මේ AE දෛශිකයේ AF දෛශිකයේ EF දෛශික හොයන්න කියලා කවුරු ඇසුරින්ද? සිම්පල් A දෛශික ඇසුරින් සහ පුතේ සිම්පල් B දෛශික ඇසුරින් තමා මෙන්න මේවට උත්තර හොයන්න කියලා කියන්නේ. තේරුණාද? හරි. ඒක ගානේ කියලා නැති වුණාට නමුත් අපිට හොයන්න කියන්නේ මේ දෙන්නගෙන් උත්තර තමයි. හරි. ඒ නිසා ප්‍රථමයෙන්ම කරන්න ඕනේ මොකද්ද මගේ දරුවෝ ටික? පුතේ රූපේ ඇඳ ගන්න. රූපේ ඇඳගෙන ඉවරලා තනියම ගාන හදන්න පටන් ගන්න. ඔයාලා ඒ වෙලාව ගමන ගන්න. ඔයාට මේ ගාන තනියම හදන්න කොච්චර වෙලාවක් යනවද කියලා මැනගන්න. පැහැදිලිද? එතකොට ඔයාට හරි අදහසකට ගෙන්න පුළුවන්. ඔයාට සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදන්න මෙච්චර කාලයක් වැය වෙනවා කියලා. එහෙම තේරුම් අරන් බලන්න පිළිවෙලින් පිළිවෙලට අපි අමාරු ගණන් වලට යනවා. අවසානට විභාග ගණන් හදනවා. විභාග ගණන් හදලා ඉවර වෙලා අපි විසින් නිර්මාණය කරන ලද සංකීර්ණ ගණනුත් හදනවා. පැහැදිලිද? දැන් විභාග ගණන් වලට වඩා සමහරට අපේ ගණන් අමාරු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාලට ඒ ගණන් අපි කියලා දෙන කාලේට ඔයාලට සියලුම දැනුම අපි දීලානේ කිසි දෙයක් ආය හංගගෙන ඉන්නේ නෑ. එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නෑ. ඒ ගණන් අනිවාර්යයෙන්ම අපි පොරොන්දු වෙලා උගන්වන්නේ පුතා. පැහැදිලිද? ඔයාලට ගණන් හදන්න පුළුවන් කරනවා. හැබැයි ඔයාලගේ වෙන්න ඕන එකම යුතුයකම මොකද්ද? මේ අපි කියන පිළිවෙලට මේ ගණන් ටික හදන්න. කියන පිළිවෙලට වැඩ නොකර පුතා ගණන් පුළුවන් වෙනවා කියන එක වෙන්නේ නැහැ. තේරුණාද? අපි කියන පිළිවෙලට වැඩ නොකොට ඔයාට ගණන් පුළුවන් වෙනවා කියන එක අපිට පොරොන්දු වෙන්න බැහැනේ කාරණේ. ඒ නිසා ඒක निराවුල්ව තේරුම් අරගෙන වැඩ ටික කරගෙන යන්නයි අවශ්‍යතාවය තියෙන්නේ පුතේ. පැහැදිලිද? හරි. දැන් මේ ගාන ලියාගත්තා. වීඩියෝ එක නතර කරා මගේ දරුවෝ ටික උත්තර හැදුවා. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලනවා කොහොමද මගේ උත්තරෙත් එක්ක ඔයාලගේ උත්තරේ පෑහෙන්නේ. සමහරට ඔයාලගේ උත්තරේ හරි වෙන්න පුළුවන්, මගේ උත්තරේ වැරදෙන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ ඔයාලගේ උත්තරේ වරදින්න පුළුවන්, මගේ උත්තරේ හරියන්න පුළුවන්. තවත් වෙලාවක ඔයාගේ උත්තරේ මගේ උත්තරේ දෙකම හරියන්නත් පුළුවන්. ඇයි හැම වෙලේම ගුරුවරයා හදන සියලුම දේම නිවැරදි වෙනවද පුතේ? නැහැ. ගුරුවරයෙක්ට උනත් ඕන අවස්ථාවක වරදින්න පුළුවන්. පැහැදිලිද? දැන් ගුරුවරයෙක් විශේෂයෙන්ම දැන් ගුරුවරු ගැන කතා කරද්දී ගුරුවරු මේ දවස්වල සියලුම දෙනා උගන්වන්නේ දරුවෝ නැති තැනනේ. පැහැදිලිද? දරුවෝ නැත තැන උගන්වද්දී පුතේ ගුරුවරුන්ට ඕන තරම් වරදින්න අවස්ථා තියෙනවා. ඇයි? ගුරුවරුන්ට උනත් එක දිගට මේ වැඩේ කරගෙන යනකොට දරුවෙක් පේන්නේ නැහැ, කැමරාව විතරයි. ඒතකොට මේක හරිය නීරස වැඩක්. නමුත් අපිට මේ කාලේදී වෙන විකල්ප තියෙනවද? නැහැ. විකල්ප නැත්තම් කරන්න තියෙන එකම දේ හරි කළ යුතුයිනේ. තේරුණාද? මොකද දැන් අපි මේ කාලේදී අපිට පාසල් යන්න වෙන්නේ නැහැ කියලා. ඔය සියලුම දේ නිසා අපි අධ්‍යාපනයේ පස්සට දැම්මොත් හරියනවද පුතේ? ඒක සාර්ථක විසඳුමක් නෙමෙයි පුතේ. තේරුණාද? මොකද අපිට ජීවිතේ නොඑක් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එන කාලේදී අපි දැනගන්න ඕන කොහොම හරි ජීවිතේට මුහුණ දෙන්න. ඔක නිකන් මම උදාහරණයක් මතක් වුණ නිසා කියන්න. දැන් අපිට මේ කාලේ තියෙන්නේ එළියට බහින්න බැරි ප්‍රශ්නේ ලෙඩක් හැදෙයි කියලා. නිකමට අපි කල්පනා කරන්නකෝ ඔය 70 ගණන් වල 80 ගණන් වල කලබල කාලේ. පුතේ මේ කලබල කාලෙත් මිනිස්සු ජීවත් වුණානේ. ජීවත් වෙලා ඔය කලබලයේ ප්‍රශ්න වලින් යම් පිරිසක් ජීවිතේ රැකගත්තා නම් ඒ පිරිස සාර්ථකව මුහුණ දීලා දැන් හොඳ තැන්වල ඉන්නවනේ. පැහැදිලිද? ඒ නිසා අපි ජීවත් වෙන්නේ අපේ අවුරුදු 50 60 70 කාල සීමාව තුළදී අපිට නොයෙකුත් ප්‍රශ්න එනවා. පැහැදිලිද? හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න. තේරුණාද? දැන් ඔයාලට මේ කාලේදී ඕක ගැටලුවක් වුණේ ඉගෙන ගන්න බැරි තත්ත්වයක් වුණා. සමහර මිනිස්සු ඉන්නවා මේ කාලේ ජීවත් වෙන්න බැරි ප්‍රශ්න. ඒ මිනිස්සුන්ට අතේ රුපියලක් නැහැ. ඒ වගේ නොඑක් අයට විවිධ විදිහට ප්‍රශ්න. සමහර අය ව්‍යාපාර පටන්ගෙන ගියා ව්‍යාපාර සාර්ථකත්වයට ඕන සාර්ථකත්වයට අවුරුද්දක්ම ව්‍යාපාර කරගන්න බැරි වෙනවා. සමහරට මේ මිනිස්සයා පුතේ අවුරුදු 10ක් කැප වෙලා තියෙනවා මේ තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන්. නමුත් අර අවුරුදු 10කම කැපවීම දැන් වතුරේ.
පැහැදිලිද? ඒ වගේ මේ ප්‍රශ්නේ විවිධයට විවිධාකාරයෙන් දැනෙන්නේ පුතේ. නමුත් අපි සියලු දෙනාම අපි මේ කොරෝනා නැත්තම් මම මේ තැනනේ කියලා හිතුවට වැඩක් නැහැ. දැන් ඒ තැනට යන්න බැහැනේ. නමුත් අපි වැටෙන්නේ නැතුව පුතේ පුළුවන් තැනට හරි යන්න ඕනේ. පුළුවන් තැනට හරි යන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේදී කොන්ද කෙලෙන් තියෙන මනස නිරවුල් සහ අවංකවම මේ ප්‍රශ්න දරාගත හැකි චරිතයේ ලක්ෂණ පුතේ. ඒ නිසා ඔයාලා හිතන්න පුතේ කොරෝනා නෙමෙයි මොකක් ආවත් ඉගෙන ගන්න පුළුවන් අපිට මේ වීඩියෝ ටික බලලා හරි අපි හොඳට ඉගෙන ගන්න. එතකොට හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ වීඩියෝ එකකින් ඉගෙන ගද්දි ඔයාලට ලැබෙන ලාභය. මොකද්ද ලාභය? නිදහසේ ගෙදරට වෙලා වාඩි වෙලා පාඩුවේ ඉගෙන ගන්න පුළුවන්. තේරෙනවද? පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්නවට වඩා වැඩි කාලයක් Tamanට වැඩ කරන්න පුළුවන්. ගුරුවරු ඒ පන්තියේදී උගන්වන කාරණා වලට වඩා වැඩිපුර ගණන් ප්‍රමාණයක් දැන් කියලා දෙනවා. ඒ වගේ හැම වෙලෙම නිරන්තරයෙන් මේ අධ්‍යාපන ක්‍රමය තුල ඔයාලට ලැබෙන වාසි ගැන කල්පනා කරා. ඒ වාසි ගැන කල්පනා කර වැඩ ටික කරගෙන යන්න. හරි. අපි පටන් ගමු පුතේ මේ ගානේ. හරි. මේ ගානට අදාළ රූප සටහනේ සමාන්ත්‍රාශ්‍රයක් තියෙන නිසා ඔන්න සමාන්ත්‍රාශ්‍රයක් ඇඳා. ඔන්න සමාන්ත්‍රාශ්‍රයක් ඇඳා. හරි මෙන්න සමාන්ත්‍රාසය. මේක ගමු A B C D. හරි. කතුවරයා කියනවා ABCD සමාන්ත්‍රාශ්‍රයක AB පාදය. ඒ කියන්නේ මෙන්න මේකෙන් නිරූපිත දෛශිකය සිම්පල් A. AD මෙන්න මේකෙන් නිරූපිත දෛශිකය සිම්පල් B. හරි. BC පාදය. BC පාදය 5:2 අනුපාතයට. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 5යි, මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි. ඔන්න මම ලියනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 5යි, මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි. බෙදන ලක්ෂය E. අන්නේ ලක්ෂය E. CD පාදය. CD කියන්නේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය F. මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ කොටස් දෙක දිගින් සමානයි. මධ්‍ය ලක්ෂය F දෙවේ. ඔන්න බලන්න රූප සටහන එන්දා. නිකමට මට කියන්න මේ B ලක්ෂය පිහිටුම් දෛශිකයක් ඇසුරින්ද තියෙන්නේ. ඔව්. A ලක්ෂයට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය සිම්පල් A. ඒ වගේ හිතන්නත් පුළුවන් කෙනෙක්ට. A ට සාපේක්ෂව D ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B. තව විදිහකට කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය සිම්පල් A. මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය සිම්පල් B. ඔච්චරයිනේ. හරි. ගානේ පළවෙනි කොටසේ අපෙන් අහනවා AE දෛශිකය හොයන්න. හරි ලස්සන ගානක් පුතේ. AE දෛශිකය මෙන්න මේක. මේ දෛශිකය හොයන්න. තව කොටසක් තියෙනවා. AF. AF කියන්නේ මේක. ගානේ කොටස් දෙකයි. තව එකක් අහනවා EF. EF කියන්නේ මේක. මෙහෙම රූපේ මේ රතු පාට ත්‍රිකෝණය දැක්ක ගමන් ඔයාලට මතක් වෙනවා යම් කාරණයක්. මොකක්ද? පුතේ මේ දෛශිකය හොයන්න අනිවාර්යයෙන්ම පුළුවන් මේ දෛශිකයයි මේ දෛශිකයයි හෙව්වනම්. ඇයි මේ දෛශිකය අනිවාර්යෙන් මේ දෙන්න හෙව්වනම් හොයන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට යන ගමනම ගිය හැකි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා. ඒ තර්කයෙන් වාට මේ දෛශිකයේ හි හැකි මේ දෛශිකයේ ධන මේ දෛශිකය කියලා. පැහැදිලිද? එහෙනම් ගානේ පළවෙනියට මේක හොයමු ඊළඟට මේක හොයමු. හරි. ඔන්න දැන් ගාන හදාගෙන යද්දී අපි කතුවරයා දීලා තියෙන දත්තත් එක්ක හැප්පෙමු. එයා පළවෙනියටම දීලා තියෙනවා AD දෛශිකය සමානයි සිම්පල් B දෛශික කියලා. මොකක්ද එයා දීලා තියෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය B දෛශික. පුතේ ඒ රේඛාවටම සමාන්තරයි මේ රේඛාව දිගින් සමානයි. එකම දිශාව ගත්තොත් AD දෛශිකය සිම්පල් B නම් BC දෛශිකයේ අගයත් සිම්පල් Bම වෙනවා. එහෙනම් මේ දෛශිකයත් මොකද්ද? සිම්පල් Bම තමයි. හරි. පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාව කොටස් මම 7කට බෙදනවා. මේ රේඛාව කොටස් කීයකට බෙදනවද? 7කට බෙදලා ඒ කොටස් 7න් 5ක් ගත්තොත් නේද BE ලැබෙන්නේ. එහෙනම් BE දෛශිකය මට ලී හැකි පුතේ මොකක් කියලාද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. B වල ඉඳන් C ට තියෙන දෛශිකය කොටස් 7කට බෙදනවා. ඒ කොටස් 7න් කොටස් 5ක් ගන්නවා. තේරුණාද මේ තර්ක කරපැටි? ඒකම සමානයි එහෙනම් 5 බෙදීම 7 වතාවක් B දෛශික. ඔන්න නිරවුල්. දැන් බලන්න එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයක් දන්නවා. පුතේ ඔයාලා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය දන්නවා නම් දැන් අපිට ලේසියෙන්ම AE දෛශිකය හොයන්න පුළුවන්. කොහොමද?
A වල ඉඳන් E ට එන ගමන සමානයි A වල ඉඳන් B ට එනවා B වල ඉඳන් E ට එනවා. හරි සරලයි. AE දෛශිකය සමානයි මොකද්ද පුතේ? AB දෛශිකය ධන මොකද්ද? BE දෛශිකය. AB දෛශිකය කියන්නේ පුතේ සිම්පල් A දෛශිකය. BE දෛශිකය කියන්නේ පහ බෙදීම 7ක් සිම්පල් B දෛශිකය. තේරුණාද? ඔන්න අපි ගානේ පළවෙනි කොටසට උත්තරේ හොයලා ඉවරයි. ගානේ පළවෙනි කොටසට උත්තරේ හොයලා ඉවරයි. පළවෙනි කොටසට උත්තරේ හොයලා ඉවරයි නම් ඊළඟ එක A වල ඉඳන් F ට තියෙන දෛශිකය හොයමු. හැබැයි A වල ඉඳන් F ට තියෙන දෛශිකය හොයන්න කලින් මේක තේරුම් ගන්න. මේ රේඛාවට මේ රේඛාව දිගින් සමානයි සමාන්තරයි එකම දිශාව වෙන පරිදි සැලකුවොත් මේක A දෛශිකය නම් මේකත් A දෛශිකයෙන් ලියන්න පුළුවන්. ඔන්න මම ඒක ලියනවා එහෙනම්. කතුවරයා දීලා තියෙනවා පුතේ A වල ඉඳන් B ට තියෙන දෛශිකය සිම්පල් A. A රේඛාවම ගැන සලකද්දී C වල ඉඳන් D ට තියෙන දෛශිකය නෙමේ දිශාව වැදගත්නේ. එහෙනම් D වල ඉඳන් C ට තියෙන දෛශිකය සිම්පල් A. හැබැයි D වල ඉඳන් C ට තියෙන රේඛාවේ මධ්‍ය ලක්ෂය F නිසා DF දෛශිකය සමානයි භාගයේ වතාවක් DC දෛශිකය. ඒ නිසා ඒක ලිය හැකි භාගයේ වතාවක් සිම්පල් A දෛශිකය. බලන්නකො මේ දන්නම දේවල් වලින් DF දෛශිකයත් ලිව්වා. හරි. එන්නකො රූපේට පුතේ A වල ඉඳන් F ට තියෙන දෛශිකයනේ හොයන්න ඕනේ. A වල ඉඳන් F ට තියෙන දෛශිකය සමානයි A වල ඉඳන් D ට ගියා D වල ඉඳන් F ට ආවා. ලියමු ඉක්මනින්ම. එහෙනම් හොයන්න ඕනේ AF දෛශිකය සමානයි පුතේ කාටද? A වල ඉඳන් D ට ආවා මගේ දරුවෝ. ඊට පස්සේ D වල ඉඳන් F ට ආවා. A වල ඉඳන් D ට එන එක සිම්පල් B වෙනවා පුතේ. D වල ඉඳන් F ට එන එක භාගයක් A දෛශිකය වෙනවා. මෙන්න මේ පරිද්දෙන් පුතේ කතුවරයා බලාපොරොත්තු වෙන දෙවන ගානට උත්තරේ හොයන්නත් පුළුවන්. පැහැදිලිද? ඔන්න එහෙනම් AE දෛශිකයේ හෙව්වා AF දෛශිකයේ හෙව්වා. හරි සරලයි සුන්දරයි අවසාන කොටස. මොකක්ද අවසාන කොටස යන්නේ? EF දෛශිකය. මොකක්ද අවසාන කොටස යන්නේ? EF දෛශිකය. මොකක්ද පුතේ EF දෛශිකය කියන්නේ? අපි හැම වෙලේම මෙතන AF හා AE හොයපු නිසා මේක ලිය හැකි EA දෛශිකය ධන AF දෛශිකය. මොකද්ද මේ දැන් මේ දෛශික ආකලන නියමය? අකුරු දෙක මාරු කරා ඍණ AE දෛශිකය ධන AF දෛශිකය සුළු කරා පුතේ ඍණ AE දෛශිකය කියන්නේ පුතේ A දෛශිකය ධන පහ බෙදීම 7 වතාවක් B දෛශිකය ධන AF දෛශිකය කියන්නේ පුතේ B දෛශිකය ධන භාගයක් A දෛශිකය වෙනවා. සුළු කරන්න සුළු කරලා අවසාන උත්තරේ තියන්න පුළුවන්. මෙතන B දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ පහ බෙදීම 7ක් B දෛශික. එහෙනම් 2 බෙදීම 7ක් B දෛශික ඉතුරු වෙනවා. මෙතන තියෙනවා භාගයක් A දෛශික ධන සිම්පල් A දෛශිකයේ තියෙනවා ඍණ. එහෙනම් ඍණ භාගයක් A දෛශිකයේ ඉතුරු වෙනවා. පැහැදිලිද? මෙන්න මේ පරිද්දෙන් පුතේ සුළු කරලා අපිට EF දෛශිකයේ හොයන්නත් පුළුවන්. පැහැදිලිද? ඇයි දරුවනේ මම මෙන්න මේවා හොයලා දෙනේවත් නැවත නැවත මේ කියලා දෙන්නේ? පුතේ අපි තව ටිකද වෙලාවකින් ලස්සන සුන්දර ප්‍රමේයක් සාකච්ඡා කරනවා. ඒ ප්‍රමේය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා මේ පාඩම පුරාවටම. හැබැයි මේ ප්‍රමේය ගණන් හදන්න කලින් මේ සියලුම දේවල් निराවුල් ඔයා දැනගෙන හිටියොත් ඒ ප්‍රමේය ගණන් ඕන එකක් හදන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න පුතේ ඒ ප්‍රමේයට පිවිසෙන්න තමයි මේ සියලුම දේවල් අපි කරගෙන යන්නේ. හැබැයි ඔයා අපිත් එක්ක රැඳිලා ඉන්න පිළිවෙලට වීඩියෝ ටික බලන්න පුතේ. ඒ වුම කළොත් ඔයාගේ යුතුයකම ඔයා 100% ඉෂ්ට කරනවා නම් පුතේ බය වෙන්න දෙයක් නැහැ. දෛශික කියන පාඩමත් පුළුවන් වෙනවා. කලබල වෙන්න එපා අපිට කාලය තියෙනවා.
මොකද මේ කාලයට ගැළපෙන සැලැස්ම අපි හදලා තියෙනවා. අපි සැලැස්ම හැදුවා විතරක් නෙමෙයි පුතේ. මාසේ මුල ඉඳන් මේ සැලැස්මට අනුකූලව වැඩ කරගෙන යනවා. අපි බොරු කයිවාරු ගහන්නේ නැහැ පුතේ. කරන්න යම් දෙයක් කියනවා. ඒ සියලුම දේවල් අපි කරගෙන යනවා. පැහැදිලි නේද? ඔයාට තියෙන්නේ මේ වැඩපිළිවෙල තුල හික්මෙන්න විතරයි. එතකොට ඔයාට ඔටෝමැටිකලි සාර්ථකත්වයට යන්න පුළුවන් පුතේ. පුතේ තවත් ගානක් දීලා තියෙනවා. මේක නම් ඔයාලා විනාඩි 1මාරක් විතර ඇතුළත හදලා ඉවර කරන්න ඕන. තේරෙනව නේද? මුලින්ම ගාන ලියාගෙන වෙලාව බලලා ටයිමින් එකකට හදන්න විනාඩි 1මාරක් හොඳටම ඇති. මේ ගාන يعني රූපේ ඇඳලා හදන්නම විනාඩි 1මාරක් ඇති. පැහැදිලිද? ඒ විනාඩි 1මාර තුල මේක තේරුම් අරගෙන හදලා අවසාන උත්තරේ ගන්න පුළුවන් නම් ඔයා හපන්නේ. ඒ කියන්නේ මේ දක්වා උගන්වපු සියලුම කාරණා ඔයා තේරුම් ගන්න ඉවරයි. පැහැදිලිද? ඒ ටාගට් එකට යන්න පොතේ. හරි. මෙතනදී තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රයක්. ABCD සමාන්තරාශ්‍රයක්. අපි ඉතා ඉක්මනින්ම දැන් ගාන සාකච්ඡා කරමු. A B C D මේ ABCD සමාන්තරාශ්‍රය AB කියන්නේ සිම්පල් A දෛශික, AD කියන්නේ සිම්පල් B දෛශික. හරි, ඒ කතාවත් හරි. ඊළඟට BC පාදය 3:2 අනුපාතයට අභ්‍යන්තරව බෙදන ලක්ෂයයි. BC පාදයේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3යි, මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි. එහෙනම් මේක තමයි E ඒකක 3යි ඒකක 2යි. CD පාදය. CD කියන්නේ මේක. CD පාදය 4:5 අනුපාතයට බෙදන ලක්ෂය F ද වේ. C වල ඉඳන් D ට ඒකක 4යි. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 5යි. ඒ විදිහට බෙදන ලක්ෂය F. මෙතන තියෙන DC පාදය නෙමෙයි පුතේ. ඒක වරද්ද ගන්න එපා. ඔන්න ගොඩක් අය පටල ගන්න තැනක්. මෙතන තියෙන්නේ DC පාදේ නෙමෙයි CD පාදේ. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4යි, මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 5යි. බෙදන ලක්ෂය F ද වේ. සුපුරුදු විදිහටම අපිට කියනවා A E දෛශිකයේ හොයන්න, A F දෛශිකයේ හොයන්න, EF හොයන්න. EF කියන්නේ මේක. තුන්වෙනි කොටසේ අහන්නේ මේක. ඊළඟට AE කියන්නේ මේක. ඊළඟට AF කියන්නේ මේක. ඔන්න ඔය කාරණා ටික හොයන්නනේ තියෙන්නේ. හරි. මම ගොඩාක් පැහැදිලි කරන්නේ කෙටියෙන්ම හදාගෙන යනවා. ඔන්න බලන්න. ඔන්න අපි ගාන හදනවා. AD දෛශිකයේ කතුවරයා දීලා තියෙනවා සිම්පල් B කියලා. ඒ පරිද්දෙන් අපිට B වල ඉඳන් C ට තියෙන දෛශිකයත් ගත්ත හැකි සිම්පල් B. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 5කට බෙදලා ඒකක 5න් 3ක් ගත්තොත් නේද මේ කොටස ලැබෙන්නේ. ඒ නිසා BE දෛශිකය සමානයි ඒකක 5කට බෙදලා ඒකක 3ක් ගන්නව මොන දෛශිකයෙන්ද? BC දෛශිකයෙන්. ඒකක 5කට බෙදලා ඒකෙන් 3ක් ගන්නවා. එහෙනම් 3යි B දෛශික බෙදීම 5යි. 3යි B දෛශික බෙදීම 5යි. ඔන්න ලිව්වා. හරි. දැන් ඕකෙන් අපිට මෙතන ඉඳන් මෙතෙන්ට දෛශිකයක් දන්නවනම් මෙතන ඉඳන් මෙතෙන්ට දෛශිකයක් දන්නවනම් AE හොයන්න පුළුවන්. හරි. අවසාන උත්තරේ ලියනවා. AE දෛශිකය සමානයි මොකටද? AB දෛශිකය ධන BE දෛශිකය. AB දෛශිකය කියන්නේ පුතේ සිම්පල් A දෛශිකය ධන, BE දෛශිකය කියන්නේ 3 බෙදීම 5 වතාවක් B දෛශික. හරි. ඔන්න පළවෙනි කොටසට උත්තරේ හොයලා ඉවරයි. ඔය පරිද්දෙන්ම අපි දෙවෙනි කොටසට යමු පුතේ. දෙවෙනි කොටසට හදනවා. AB දෛශිකය කියන්නේ සිම්පල් A දෛශිකය. ඔය විදිහටම තියනවා DC සමාන්තරයි සමානයි එකම දිශාව. සිම්පල් A. DC දෛශිකය කියන්නේ DC රේඛාව ඒකක 9කට බෙදලා ඒකක 5ක් ගන්නවා. මොකද්ද DC රේඛාව ඒකක 9කට බෙදලා 5ක් ගන්නවා. එහෙනම් DF දෛශිකය සමානයි ඒකක 9කට බෙදලා 5ක් ගන්නවා. මොකෙන්ද? DC දෛශිකය. ඒ කියන්නේ 5 බෙදීම 9 වතාවක් සිම්පල් A දෛශිකය. ඔය පරිද්දෙන් අපිට AF දෛශිකය හොයන්නත් පුළුවන්. මොකක්ද එහෙනම් පුතේ AF දෛශිකය කියන්නේ? AF දෛශිකය කියන්නේ පුතේ සමානයි A වල ඉඳන් D ට ආවා, D වල ඉඳන් F ට ගියා. A වල ඉඳන් D ට ආව එක සමානයි කාටද? A වල ඉඳන් D ට සිම්පල් B දෛශිකය දාන්න. D වල ඉඳන් F ට 5 බෙදීම 9 වතාවක් සිම්පල් A දෛශික. පැහැදිලිද? මෙන්න මේ පරිද්දෙන් AF දෛශිකයේ හොයලා ඉවර කරන්නත් පුළුවන්. හරි. අවසාන කොටස හදලා ඉවර වෙන්න තියෙන අවසාන කොටස EF දෛශිකය.
එහෙනම් EF දෛශිකය හොයන්න පුළුවන් අපි ඒ සම්බන්ධ කරලා උත්තර දෙකක් අරන් තියෙනවානේ. ඒ කියන්නේ A දෛශිකය ධන AF දෛශිකය. EA හොයලා නැහැ. හැබැයි AE හොයලා තියෙන හින්දා ඍණ දැම්ම. ඍණ A දෛශිකය ධන 3 බෙදීම 5යි B දෛශිකය. ධන AF හොයලා තියෙනවා B දෛශිකය ධන 5 බෙදීම 9යි A දෛශික. සුළු කරන්න තියෙන්නේ පුතේ මෙතන 3 බෙදීම 5ක් B ට අඩු වෙනවා මෙතනින්. ඒ නිසා 2 බෙදීම 5යි B දෛශික. මෙතනින් මෙතන අඩු වුණාම ඍණ 4 බෙදීම 9ක් A දෛශික. ඍණ 4 බෙදීම 9ක් A දෛශික. මෙන්න මේ පරිද්දෙන් අවසාන උත්තරය තියන්නත් පුළුවන්. බලන්නකෝ අපි අර ක්‍රමවේදයේ ඉගෙන ගත්තාන් පස්සේ පුතේ ගාන හදන්න වෙලාව ගාන ඉක්මනට හදන්න පුළුවන් වෙලාව අවම කරගන්න පුළුවන්. හැබැයි ඒ අවම කරන්න පුළුවන් වෙන්නේ පුතේ නිවැරදි ක්‍රමවේද ඔස්සේ ඔයා ඉගෙනගෙන තියනවා නම් තමයි. එහෙනම් මේ ගානේදී එක පැටලෙන තැනක් තමයි ඔයාලා DC විදිහට ලකුණු කරගත්තොත් 5.94 කියන එක වැරදි. මොකද CD රේඛාව කියලා දීලා තියෙන්නේ. ඒවා තේරුම් ගන්න. කලින් ගාන හා සමානතා තියෙනවා. ඒ ආකාරයෙන්ම තමයි උත්තර ගන්න තියෙන්නේ. මේ සියල්ලම අපිට වැදගත් වෙන්නේ අපි මෑතකදී ළඟින්ම මේ මොහොතේම වගේ අධ්‍යයනය කරන්න යන අලුත් ප්‍රමේයක්. ඒ ප්‍රමේය සම්බන්ධ ගණන් හදද්දී තමයි පුතේ මේ කාරණා ටික වැදගත් වෙන්නේ. ඒ ගණන් හදද්දී තමයි ඔයාලට දැනෙන්නේ මේ කාරණා කලින් ඉගෙනගෙන තියෙන එකේ වටිනාකම. ඒ නිසා පුතේ ප්‍රමේයට සම්බන්ධ දේවල් අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතුව අපි මේ දේවල් කියලා දුන්නා. මගේ දරුවෝ ටික මේවා හොඳට තේරුම් අරන් ලියා ගන්න. නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් නැවත නැවත මේ ගණන් හදලා බලන්න පුතේ. වරදින්නේ නැහැ ඔයාට.